තෙරුවන් ආදරණීය දුවේ පුතේ දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන පාඩම 15 වෙනි පාඩමේ අපි අරමුණු 4ක් ගැන කතා කරා. අපි මේ වෙනකොට අරමුණු 3ක් අවසන් කරලා තියෙනවා. පාඩමේ කොටස් 2ක් කතා කරලා තියෙනවා. අපි ඔබට මතක ඇති පන්ති සීමා සහ පන්ති මායිම් හොයන හැටි කතා කරා. අපි ජාල රේඛයේ අඳින හැටි කතා කරා. අපි ඊළඟ දවසේ කතා කරා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින හැටි. අද මම ඔබට කතා කරන්නට යනවා සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින හැටි, චතුර්ථක හොයන හැටි සහ අන්තස් චතුර්ථක පරාසය හොයන හැටි තමයි අද මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය ටිකක් අමුතු වචන වෙන්නේ නැති. අපි බලමු මම ඔබට උදාහරණයක් සමගින්ම පැහැදිලි කරන්නම් මොකක්ද මේ කියන්නේ කියලා. මම පුංචි උදාහරණයක් ගන්නවා. පොල්ගස් 11ක එක් පොල්ගසෙන් කැඩු පොල්ගෙඩි ගණන පිළිබඳ දත්ත ටිකක් මම ගෙනහල්ලා තියෙනවා. මේ ගැන කතා කරන්න යන්නේ ඔබත් සමග. ඉස්සෙල්ලා මම කරන්න යන්නේ මේ තොරතුරු ටික ආරෝහණ පිළිවෙලට ලියන්න. පුංචි එකේ ඉඳන් ලොකු එකට. ඔබට පුළුවන්ද මට කලින් කල්පනා කරන්න? ඔව්. පුංචිම අගේ තියෙන්නේ 8, 8, 9, 10, 12, 13 ඒවා දෙකක්, 14, 15 ඒවා දෙකක්, 16, 17. ඔන්න පුතේ මතක තියාගන්න මම ඉස්සෙල්ලාම මොකක්ද කරේ? මේ දත්තයන් ටික ආරෝහණ පිළිවෙලට ලීවා. දැන් මම මේ දත්තයන්ගේ මැද පිහිටන දත්තේ හොයන්න ලෑස්ති වෙනවා. පුංචි කාලේ හොයපු විදිහට මතකයි නේද? මම දෙපැත්තේ ඉඳන් ටික ටික මැදට එනවා. බලන්න මම එන හැටි. මේ 8ට මේ 17 අයින් කරා. අර 9ට මේ 16, මේ 10ට මේ 15, මේ 12ට මේ 15, මේ 13ට මේ 14. මොකද්ද මැද ඉතුරුනේ? මැද ඉතුරුනා 13 කියන දත්තය. මම මේ හොයාගත්තේ. මම ඉස්සෙල්ලාම කළේ මොකද්ද? මේ තියෙන දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියලා ඊට පස්සේ මම මැද තියෙන දත්තේ හොයාගත්තා. මගේ දත්ත සමූහයේ නම් මැද තියෙන්නේ 13. ඔබට මතක ඇති අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යා වැලක් ලෙස ලිව්වහම, පෙළක් ලෙස ආරෝහණ පිළිවෙලට ලිව්වහම මැද පිහිටන අගයට අපි කියන්නේ මධ්‍යස්ථය. එහෙමනම් පුතේ මේ හොයාගෙන තියෙන්නේ මධ්‍යස්ථය. මේකත් චතුර්ථකයක් තමයි. තව ඉස්සරහට යන්. පුතේ සංඛ්‍යා සමූහයක මැද හොයාගත්තාම මැද ලකුණු කරාම මේ තියෙන ලකුණු කරලා ඔබට පේනවා නේද මේ සංඛ්‍යා සමූහය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මේ මධ්‍යස්ථයෙන් මේ පැත්ත, එහෙම නැත්නම් වම් පැත්ත, මධ්‍යස්ථයෙන් මේ පැත්ත, එහෙම නැත්නම් මධ්‍යස්ථයෙන් දකුණු පැත්ත. අපිට මේක තව විදිහකට කියන්න පුළුවන්. මධ්‍යස්ථයට වැඩිය අඩු අගයන්, මධ්‍යස්ථයට වඩා වැඩි අගයන්. දැන් මං මේ මධ්‍යස්ථයට වඩා අඩු අගයන් ටික මෙන්න මේක. මෙන්න මේ ටිකේ මැද ගන්න යනවා. මම දෙපැත්තෙන් කපන්න යන්නේ නැහැ පුතේ. හිතන්න පුළුවන් නේද? මේකේ මැද මෙන්න මෙතන නේද? මධ්‍යස්ථය ගත්තට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ මැද මෙතන. එතකොට මධ්‍යස්ථයෙන් වම්පස කොටසේ මැදට අපි කියනවා පළවෙනි චතුර්ථකය. මතකද? පළවෙනි චතුර්ථකය. ඔන්න මම පළවෙනි චතුර්ථකය හොයාගත්තා. ඒ තමයි 10. අපි දැන් ගමු මධ්‍යස්ථයෙන් දකුණු පස කොටස. ඒකේ මැද ගමු. මේ බලන්න. අර වගේම ඒකේ මැද කොටස ගත්තා. මැද දත්තය ගත්තා. ඒකට කියනවා තුන්වෙනි චතුර්ථකය. එහෙමනම් පුතේ මේ වෙනකොට මම ආයි මොලේ ඉඳන් කියන ඕන්න කෙටියෙන්. මම මොකද ඉස්සලාම කළේ? ආරෝහණ පිළිවෙලට ලිව්වා. ඊළඟට මොකක්ද කරේ? මැද හොයාගත්තා. මැද පිහිටන අගයට අපි කියනවා කිව්වා මධ්‍යස්ථය කියලා. මේක ඔබ දන්නවා. මධ්‍යස්ථයෙන් වම්පස කොටස ගත්තා.
ඒ කොටසේ මැද හොයාගත්තා. ඒක තමයි පළවෙනි චතුර්ථකය. මධ්‍යස්ථයෙන් දකුණු පස කොටස ගත්තා. ඒකේ මැද හොයාගත්තා. ඒක තමයි තුන්වෙනි චතුර්ථකය. එහෙනම් පළවෙනි චතුර්ථකය, මධ්‍යස්ථය, තුන්වෙනි චතුර්ථකය. පුතේ මේකට පළවෙනි චතුර්ථකයේ, දෙවෙනි චතුර්ථකයේ, තුන්වෙනි චතුර්ථකයේ කියන වචනත් භාවිතා කරනවා. මොකක්ද මේ කරේ? මේ දත්ත සමූහය අපි කොටස් 4කට වෙන් කරගත්තා. අපිට මෙහෙම කියන්නත් පුළුවන් නේද? මේ තියෙන්නේ කාල 4න් එක්වන ස්ථානය. මේ තියෙන්නේ භාගේ 2න් එකවන ස්ථානය. මේ තියෙන්නේ 4න් 3, එහෙම නැත්නම් 3 කාල. අපි යමු තව ඉස්සරහට. පුතේ චතුර්ථක හොයන එක ක්‍රමයක් අපි දැන් කතා කරා. මොකක්ද? දෙපැත්තින් නම් ඇවිල්ලා මැද හොයා ගන්නවා, දෙකකට බෙදෙනවා, මේකේ මැද ගන්නවා, මේකේ මැද ගන්නවා. සංඛ්‍යා ගොඩාක්, එහෙම නැත්නම් දත්ත ගොඩාක් තිබුණොත් මේ ක්‍රමය අමාරුයි නේද? මේකට මම ඔබට ක්‍රමයක් කියලා දෙන්නම්, ගැනලා ගන්න. ඒ කියන්නේ අපි හොයා ගන්නවා මධ්‍යස්ථයේ තියෙන්නේ කීවෙනියටද කියලා. ගැනලා 1යි 2යි 3යි 4යි 5යි කියලා ගැනලා ගන්නවා. මේකට අපි පාවිච්චි කරන ක්‍රමය මේක. පුතේ ඉස්සෙල්ලාම අපි මේකේ තියෙන දත්තයන් ටික ගැන ගන්නවා කීයක් තියෙනවද කියලා ගනිමුද? මම කිව්වත් එක්ක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. දත්ත 11ක් තියෙනවා. මම මේකට එකක් එකතු කරනවා. n කිව්වේ දත්ත කීයක් තියෙනවද කියන එක. දත්ත 11ක් තියෙනවා. 11ට එකක් එකතු කරනවා 12යි. දත්ත තිබුණේ 11යි. 11යි 1යි 12යි. ඒකෙන් 4න් එකක් ගන්නවා. ඒ කියන්නේ 12න් 4න් එකක්. පුතේ මේ 4යි මේ 12යි කැපේවිනේ. 4 වරක් 1යි 4 වරක් 3යි. 1 වරක් 3 3යි. එහෙනම් පළවෙනි චතුර්ථකයේ තියෙන්නේ තුන්වෙනි ස්ථානයේ. ඒ කියන්නේ 1යි 2යි 3යි මෙන්න මෙතන. පැහැදිලිද ඔබට? ඒ කියන්නේ චතුර්ථකයේ පිහිටන තැන හොයාගෙන ගැනලා ගන්නවා කොතනද තියෙන්නේ කියලා. අපි තව ඉස්සරහට යමු. මම ගන්න යනවා දෙවෙනි චතුර්ථකයේ, එහෙම නැත්නම් මධ්‍යස්ථය. අර වගේමයි. දත්තයන් තිබුණා 11ක්. 11ට එකක් එකතු කරා. ඒකෙන් දෙකෙන් එකක්. අර සමහරු මතක තියාගන්න ලේසියට අරක කලින් එක ගත්තේ පුතේ අපි 4න් 1 කියලානේ. මේක සමහරු 4න් 2 කියලා ගන්නවා. එතකොට 4න් 2, 2න් 1 දෙකම හරි ඈ. එතකොට 11යි 1යි 12යි කලින් වගේම මේ දෙක කැපේවි. දෙවරක් 3 6යි. 6 වෙනි ස්ථානයේ මධ්‍යස්ථයේ පිහිටනවා. ගනින්නද මම? ගනිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පුතේ මධ්‍යස්ථයේ 6 නෙමෙයි. මධ්‍යස්ථයේ පිහිටන්නේ 6 වෙනි ස්ථානයේ. යමු ඉදිරියට. තවත් විදිහක් ගැන කතා කරන්න යන්නේ. ඒකෙම ඉතුරු කොටස තුන්වෙනි චතුර්ථකය. මම පොඩි සංකේත වගේක් දැම්ම ඔබ දැක්ක නේද? පළවෙනි චතුර්ථකයට Q1 කියනවා. දෙවෙනි චතුර්ථකයේ එහෙම නැත්නම් මධ්‍යස්ථයට Q2 කියනවා. තුන්වෙනි චතුර්ථකයට Q3 කියනවා. අර වගේම සංඛ්‍යා ගණනට එකක් එකතු කරලා ඒකෙන් 4න් 3. ඒ කියන්නේ 3 කාල. බලමු. ඉස්සෙල්ලා වගේම කැපේවි. මං හිතන්නේ ඒවා දැන් කියන්න ඕනේ නෑ. ඔබට පැහැදිලි ඇති. 3 වරක් 3 9යි. 9 වෙනි ස්ථානයේ පිහිටනවා. අර පැත්තේ නම් ගැනගෙනමු 1යි 2යි 3යි 4යි. මේ තියෙන්නේ. එහෙමනම් පුතේ ඔන්න ආයිසරයක් කියනවා. දත්තයන් ටික ගණිනවා කීයක් තියෙනවද කියලා. ඒකට එකක් එකතු කරනවා. පළවෙනි චතුර්ථකයේ පිහිටන්නේ 4න් 1 වෙනි ස්ථානයේ. දෙවෙනි චතුර්ථකයේ පිහිටන්නේ 4න් 2 වෙනි ස්ථානයේ, එහෙම නැත්නම් 2න් 1 වන ස්ථානයේ. තුන්වෙනි චතුර්ථකයේ පිහිටන්නේ 3 කාල කියන ස්ථානයේ, කියන්නේ 4න් 3 කියන ස්ථානයේ. අපි දැන් ගානක් හදන්න යනවා. ඔන්න අලුත් ගානක් කතා කරන්න යන්නේ පුතේ. මුළු ලකුණු 20 වූ පරීක්ෂණයකදී ළමයින් සමූහයක් ලබාගත් ලකුණු පහත දැක්වේ. මේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකසන්න. මතකනේ අපි ආරම්භයේදී කිව්වා චතුර්ථක හොයන්න කලින්.
ආරෝහණ පිළිවෙලට සකසන්න ඕනේ. ඔන්න මම සකසනවා. බලන්න එකම අගය දෙපාරක් ආපු අවස්ථාවක් තියෙනවා. මධ්‍යස්ථය සොයන්න. මම හොයන්න කලින් ඔබට කියන්න පුළුවන්ද මධ්‍යස්ථය තියෙන්නේ කොතනද කියලා? මොකද හිතන්නේ? මම හදන්නද? ඔව්. සංඛ්‍යා ටික ගනින්න. දත්තයන් ටික ගනින්න කීයක් තියෙනවද කියලා. කීයක් තිබුණාද? ඒකට එකක් එකතු කරන්න. දත්තයන් 21යි. හරි නේද? එකක් එකතු කරාම 22යි. ඒකෙන් භාගයක් ගන්න ඕනේ. ඔබට මතකද මං ඉස්සෙල්ලා 4න් 2 කිව්වේ? දැන් 2න් 1 කිව්වා. මතකයි නේද කිව්වා මේ දෙකම හරි? කැමති විදිහකට ගන්න. දෙවරක් 1යි දෙවරක් 11යි. එහෙනම් 11 වන ස්ථානයේ පිහිටනවා. ගනින්නකෝ අර කොනේ ඉඳන්. මේ තියෙන 11 වෙනි ස්ථානයේ. එහෙනම් මධ්‍යස්ථය මොකක්ද? මධ්‍යස්ථය 12. එහෙනම් මෙන්න මධ්‍යස්ථය එහෙම නැත්නම් Q2 12යි. පළමු චතුර්ථකේ හොයන්නයි ලෑස්තිය. මම හිතනවා ඔබ මට කලින් හොයාවි කියලා. පුළුවන්ද? මට කලින් හොයන්න? මට කලින් හොයන්න. ඔව්. දත්තයන් ගණන 21යි. කරන්න. එකක් එකතු කරන්න. 22යි. 4න් බෙදන්න. පුංචි ප්‍රශ්නයක්. 22 කොහොමද 4න් බෙදන්නේ? බෙදුවද? මම කියන්නද මම බෙදපු හැටි. මම බෙදුවේ මෙහෙමයි. 22න් භාගයක් 11යි. 11නුත් භාගයක් 5මාරයි. ඒකින්ද මම මේක කපනවා 4 වරක් 1යි 4 වරක් 5මාරයි. 1 වරක් 5මාරයි. ඒකින්ද 5.5 වන ස්ථානය එහෙම නැත්නම් 5මාර වන ස්ථානය තමයි පළවෙනි චතුර්ථකේ පිහිටන්නේ. ඔබට පුංචි ගැටලුවක් මතුවෙනවා ඇති. මොකක්ද මේ ස්ථානය? ස්ථානයේ පුතේ අපි කිව්වේ 5මාර වෙනි ස්ථානය කියලා. 1 2 3 4 5. මේ තියෙන 5 වෙනි අගය. මේ තියෙන 6 වෙනි අගය. මේ කියන්නේ 5 වෙනි අගයත් 6 වෙනි අගයත් මැද. 5 වෙනි අගයත් 5 වෙනි අගය 8 6 වෙනි අගය 9. 5 වෙනි අගයත් 6 වෙනි අගයත් මැද තමයි මේ චතුර්ථකයේ පිහිටන්නේ. 8ත් 9ත් මැද. මේක පුතේ හිතෙන් ගන්නත් පුළුවන්. 8ත් 9ත් මැද තියෙන 8මාර. හැබැයි මම ඔබට මේකේ නිවැරදි ක්‍රමය කියලා දෙන්නම් හිතෙන් ගන්නේ නැතුව. මොකද මේ ගානේදී හිතෙන් ගන්නට පුළුවන් වුණාට හැම ගානකම එහෙම බෑ. මම ගන්නවා 5 වෙනි අගය නම් 8යි. මේ මං අරන් තියෙන 5 වෙනි අගය. 5මාර වෙනි අගයනේ අපිට ඕනේ. 5 වෙනි අගය 8යි. ඒක ගත්තා මෙන්න 8. ඊට පස්සේ මෙන්න මේ දෙක අතර පරතරය 8ත් 9ත් අතර පරතරය හොයන්න තමයි මම 9න් 8ක් අඩු කරේ. අන්නේ පරතරයෙන් භාගයක් ගන්නවා. දැන් මෙහෙම 5ක් දක්වා ඇවිල්ලා 5මාරක් යන්න එපේ. ඊළඟ පරතරයෙන් භාගයක් යනවා. ඊළඟ පරතරය තමයි මම මේ ගන්නෙ. 9ත් 8ත් අතර ඊළඟ පරතරය. ඒකෙන් භාගයක්. මේ පරතරය කීයද? 9ත් 8ත් අතර පරතරය 1යි. එකෙන් භාගයයි. එහෙමනම් 8ට එකතු කරන්නට ඕනේ භාගයක්. 8යි භාගයයි කීයද? 8යි භාගයයි 8මාරයි. එහෙම නැත්නම් 8.5යි. එහෙමනම් පළවෙනි චතුර්ථකය 8.5යි. ඔබට යම් දෙයක් පැහැදිලි ඇති මේ චතුර්ථක හොයනකොට සමහර විට මේකේ තියෙන අගයන්ම නෙමෙයි මේකේ තියෙන දත්තයන්ම නෙමෙයි දත්ත අතර පිහිටන අගයන් පවා එන්න පුළුවන්. ඔය වැඩේම වෙයි බොහෝ විට තුන්වෙනි චතුර්ථකේ හොයන්න ගියහම බලමු. උත්සාහ කරන්නකෝ. ඔව් මොකද කරන්නේ? දත්ත තිබුණේ 21යි. ඒකට එකක් එකතු කරනවා. නේද? 4න් 3 වෙනි ස්ථානය බලමු. ඉස්සෙල්ලා වගේම සුළු කරන්න ගියාම ගැටලුවක් එවි. එහෙම නේද? මොනවාද පුතේ අපිට එන ගැටලුව? ඔව් අර කලින් ගැටලුවමනේ. 4න් කොහොමද බෙදන්නේ 22? ඔබට මතකයි මම කලින් කියපු උත්තරේ. අපිට ආයි 5මාර. එහෙමනම් 4 වරක් 1යි. 5මාරේව 3ක්. 5ේව 3ක් 15යි. භාගේව 3ක් 1මාරයි. 16මාරයි. එහෙනම් මේ කියන්නේ දරුවනේ
16 හා මාර වෙන ස්ථානය. හොයමුද? මේ තියෙන්නේ 16 වෙනි අගය, මේ තියෙන්නේ 17 වෙනි අගය. 16 හා මාර වෙන ස්ථානය කියන්නේ දරුවනේ 16 වෙනි අගයත් 17 වෙනි අගයත් අතරමැද. මේකේ නම් හිතෙන් කියන්නත් පුළුවන් වේවි. 15යි මැද්දේ තියෙන්නේ 15ම තමයි. වෙනස් වෙන්නේ කොහොමද? නමුත් අපි මම ඔබට කලින් කී ක්‍රමයට යමු. මෙන්න 16 වෙනි අගය. මෙන්න මම ඒ දෙක අතර පරතරය ගන්නවා. පරතරය බිඳුවයි 15න් 15ක් අඩු කරාම බිඳුවෙන් භාගයක්. බිඳුවෙන් භාගයක් බිඳුවයි. එහෙනම් 15යි බිඳුවයි. තුන්වෙනි චතුර්ථකය 15යි. එහෙනම් ඔන්න පළවෙනි චතුර්ථකයට අපිට 8මාර එහෙම නැත්නම් 8.5 ආවා. ඔබට මතකයි මධ්‍යස්ථය නම් ගැටලුව ආවේ නැහැ. තුන්වෙනි චතුර්ථකයේත් ලොකු ගැටලුවක් ආවේ නැහැ. මොකද පරතරය බිඳුව වෙච්ච හින්දා. අන්තස් චතුර්ථක පරාසය මම කලින් ගණනේදී කතා නොකළ අන්තස් චතුර්ථක පරාසය. දරුවනේ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරාම ලැබෙන උත්තරේ. එහෙම නැත්නම් මේ දෙක අතර පරතරය. ඔබට මතකද පුතේ පරාසය? මීට කලින් අපි ඉගෙනගෙන තියෙනවා කුඩා කාලේ. මොකද්ද පරාසය? පරාසය කියන්නේ විශාලතම දත්තයෙන් කුඩාතම දත්තය. ලොකුම අගයෙන් පුංචිම අගය අඩු කරාම ඒ දෙක අතර පරතරයට කිව්වා පරාසය කියලා. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ තුන්වෙනි චතුර්ථකයත් පළවෙනි චතුර්ථකයත් අතර තියෙන පරතරයට. එහෙම නැත්නම් අඩු කරාම ලැබෙන උත්තරයට. එහෙමනම් දරුවනේ තුන්වෙනි චතුර්ථකය 15යි ඔබට මතක ඇති. පළවෙනි චතුර්ථකය 8මාරයි එහෙම නැත්නම් 8.5යි ඔබට මතක ඇති. අඩු කරාම උත්තරේ 6මාරයි එහෙම නැත්නම් 6.5යි. එහෙමනම් අන්තස් චතුර්ථක පරාසය 6.5යි. පැහැදිලි නේද? ඔබට මම මේ වෙනකොට කියලා දුන්න චතුර්ථක කියන්නේ මොනවද? චතුර්ථක වලින් සංඛ්‍යා සමූහයක් එහෙම නැත්නම් දත්ත ආරෝහණ පිළිවෙලට ලියපු දත්ත සමූහයක් කොටස් 4කට වෙන් කරනවා. මැද මධ්‍යස්ථය, ඒකේ මැද පළවෙනි චතුර්ථකය, මේකේ මැද තුන්වෙනි චතුර්ථකය. 4න් 1, 2න් 1, 4න් 3. හොඳයි. මම ඔබත් එක්ක සාමාන්‍ය පෙළ ගණනක් කතා කරන්න යනවා. මේ 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ තිබුණු ලකුණු දෙකේ ගණනක් අපි බලමු. ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක දත්ත 23ක් ගැන කතා කරනවා. මෙතන 23ක් නම් නැහැ. දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ. එම දත්ත 23හි මධ්‍යස්ථය හා පළමු චතුර්ථකය. පුතේ මේක කොහොමද කරන්නේ? මධ්‍යස්ථයයි පළවෙනි චතුර්ථකය ඔක්කොම ටික දීලා නැහැ. මධ්‍යස්ථය කොහෙද පිහිටනව ඇත්තේ? දත්ත 23ක් තියෙනවලු. එහෙමනම් කොහොමද පළවෙනි චතුර්ථකයේ පිහිටන තැන අපි හොයාගන්නේ? පළවෙනි චතුර්ථකයේ පිහිටන තැන අපි හොයාගන්නේ අර දත්ත ගණනට, ඒ කියන්නේ 23ට එකක් එකතු කරලා ඒකෙන් 4න් එකක්. එතකොට පළවෙනි චතුර්ථකයේ පිහිටන්නේ කීවෙනි ස්ථානයේද? අපිට 23ට එකක් එකතු කරලා 4න් එක ගත්තොත් හොයාගන්න පුළුවන්. මධ්‍යස්ථයේ පිහිටන්නේ කොතනද? 23ට එකක් එකතු කරලා 2න් එක ගත්තොත් හොයාගන්න පුළුවන්. බලමු. මම මධ්‍යස්ථයේ පිහිටන ස්ථානය හොයාගන්නවා. 23ට එකක් එකතු කරලා 24යි. ඒකෙන් 2න් එකක් අරගෙන ඒ කියන්නේ 12 වෙනි ස්ථානයේ. එහෙනම් 12 වෙනි ස්ථානයේ පිහිටනවා මධ්‍යස්ථය. කෝ බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මෙතන කියනවානේ දත්ත 12යි තියෙන්නේ කියලා. එහෙනම් මේ කොනේ මේක තමයි. එහෙමනම් මධ්‍යස්ථය වෙන්නේ 15. ওই විදිහටම අපි ගමු පළවෙනි චතුර්ථකය. මොකද වෙන්නේ? දත්ත 23ට එකක් එකතු කරලා තියෙන ස්ථානේ හොයාගමු. 24යි. 4න් බෙදමු.
කැපේවි නේද? ඔව්. 6 වෙනි ස්ථානයේ. ගණනලා බලමුද? 6 වෙනි ස්ථානයේ තියෙන්නේ 8. එහෙනම් පළවෙනි චතුර්ථකයේ 8. ප්‍රශ්න දෙකටම උත්තර හොයාගත්තා. අපි බලමු සාමාන්‍ය පෙළ විභාගයේදී මේ අවුරුද්දේ කොහොමද මේකට ලකුණු දුන්නේ කියලා. පුතේ ලකුණු දීලා තියෙනවා මධ්‍යස්ථයේ හොයාගත්තට 1 ලකුණක්. පළවෙනි චතුර්ථකයේ හොයාගත්තට තව ලකුණක්. ලකුණු 2ක්. ලකුණු 2ක් ලැබිලා තියෙනවා. ඔබ කල්පනා කරාවේ ලකුණු 2ක් ගන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවනේ පුංචි ඉඩක් තියෙන ලියන්න. මෙච්චර ගොඩක් ලියන්න වෙයිද? නෑ දරුවනේ. හිතෙන් හදන්න. ඒ අර මුල් කොටස් ටික හිතෙන් හදලා මේ පිළිතුර ලබා ගන්න. ඔච්චර ලියන්න අපිට ඉඩ තියලා නැහැ. ඔච්චර ලියන්න අපිට ඉඩ තියලා නැහැ. මේ මොකක්ද මම මේ කියන්නේ? මම මාකින් ස්කීම් එකේ මම ලියපු එකක් මම එහෙම ගත්තා. මේ කියන්නේ සමහර දරුවෝ උත්තර ලියනකොට ලියනවා. දැන් මේකේ උත්තර දෙකක් තියෙනවානේ පුතේ. සමහර දරුවෝ මධ්‍යස්ථය 15යි පළවෙනි චතුර්ථකයේ 8යි කියන්නේ නැතුව නිකම්ම සංඛ්‍යා දෙක ලියනවා. එහෙම කෙනෙකුට පිළිවෙලට ලිව්වොත් ඒ කියන්නේ ඉස්සෙල්ලා අහන්නේ මධ්‍යස්ථයේනේ. පස්සේ අහන්නේ පළවෙනි චතුර්ථකයේනේ. එතකොට මධ්‍යස්ථයේ පළවෙනි චතුර්ථකය කියලා කියන්නේ නැතුව එයා පිළිවෙලට ලියලා තිබුණොත් ලකුණු දෙකම දෙන්නලු. බැරි වෙලා හරි මේ දරුවා ලිව්වනම් 8යි 15යි කියලා ලකුණු දෙන්න එපා කියලායි මේ කියන්නේ. අපි යමු සාමාන්‍ය පෙළ තව ගණනකට. 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 23 වෙනි ගණන. පුතේ තවත් ලකුණු දෙකක ගණනක්. ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ලකුණු දෙකේ ගණන් 25ක් තියෙනවා. මේ ගණන් 25න් සංඛ්‍යානයේ ගණන් එකක් ලැබෙනවා. මේ සංඛ්‍යානයේ ගණන තමයි මේ තියෙන්නේ. ආරෝහණ පටිපාටියට සකස් කරන ලද දත්ත වැලක පළවෙනි චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වෙනි ස්ථානයේ. ඒක මොකක්ද කියලා අපිට කියන්නේ නැහැ. මෙම වැලේ ඇති දත්ත සංඛ්‍යාව කීයද? පළවෙනි චතුර්ථකයේ තියෙන්නේ 7 වෙනි තැන නම් දත්ත ඔක්කොම කීයක් තියෙනවද? පළවෙනි චතුර්ථකයේ පිහිටන ස්ථානය හොයන්නේ කොහොමද? අපිට හොයන්න පුළුවන් n ධන 1 n කිව්වේ දත්තයන් ගණන. අපි දන්නේ නැහැ. ඒක තමයි අපේ ප්‍රශ්නේ. ඒකෙන් 4න් එකක් ගත්තොත් අපිට එන්න ඕනේ උත්තරේ 7යි. මොකද පළවෙනි චතුර්ථකයේ පිහිටන්නේ 7 වෙනි ස්ථානේ. මේක මම සුළු කරොත් පුතේ බෙදීම 4 මේ පැත්තට ගුණ කිරීම වෙලා 4ක් 4 28යි. මේක මේ පැත්තට අඩු කිරීමක් වෙලා n කියන්නේ 27යි. එහෙනම් මේකේ දත්ත තිබිලා තියෙන්නේ 27යි. ප්‍රශ්නෙට උත්තරේ 27යි. මම තව විදිහකට හැදුවා. මම කල්පනා කරා මෙහෙම. 7 වෙනි දත්තය තමයි පළවෙනි චතුර්ථකය. මම කල්පනා කරා මෙන්න මේක තමයි පළවෙනි චතුර්ථකය. එහෙනම් ඒකට එහා පැත්තේ තියෙන්න ඕනේ 7 වෙනියනේ. ඒකට එහා පැත්තේ දත්ත 6ක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන තියෙනවා දත්ත 6ක්. එතකොට මෙතන තියෙනවා පුතා 6ව 4ක්. 6යි 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 6යි. 6ව 4ක් එතන 24යි. එතකොට එතන දත්ත ඔන්න දැන් 24යි. මෙයයි ඒ කියන්නේ පළවෙනි චතුර්ථකයයි මෙයයි මධ්‍යස්ථයයි මෙයයි තව 3 දෙනයි. 24යි 3යි 27යි. එහෙමත් මේ උත්තරේ ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ලකුණු දුන්නේ කියලා. සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු දෙන්න කියලා තියෙනවා. 27 කියන පිළිතුර ඔබ අරන් තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න කියලා තියෙනවා. 27 කියන පිළිතුර තියෙනවා නම් ඔබට ලකුණු දෙකම දෙන්නලු. 27 කියන පිළිතුර ඔබ අරන් නැත්නම් 27 කියන පිළිතුර ඔබ අරන් නැත්නම් ඔබට තියෙනවා නම් මෙන්න මේ කොටස ලියලා හෝ නිවැරදි ක්‍රමයට හෝ නිවැරදි වෙන ක්‍රමයක් තියෙනවා නම් ඔබ ළඟ අන්නේ ක්‍රමයට එක ලකුණක් දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. අපි යමු නේද තව ඉදිරියට? පුතේ මම තව ගානක් ගන්නවා මේ. වැඩපොළක එක් සේවකයාගේ නිවසේ සිටින සමාජිකයන් ගණන පිළිබඳ රැස් කරගත් තොරතුරු පොඩි වෙනසක් මම මේක වගුවක දාලා තියෙන්නේ. ඔව්. සමාජිකයෝ දෙන්න ඉන්න ගෙවල් 3යි. ගෙවල් 3ක දෙන්න ගානේ ඉන්නවා. 3 දෙනා ගානේ ඉන්න ගෙවල් 6යි. 4 දෙනා ගානේ 8යි. මේක මං
සමුහණය කරලා තියෙන තොරතුරු ටික. මම කියනවා සමුච්චිත සංඛ්‍යාත තීරයක් මේකට ඇතුළත් කරන්න කියලා. අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ සමුච්චිත සංඛ්‍යාතය. පුතේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ සමුච්චිත කියන්නේ මේ එකතු වෙමින් යනවා කියන අදහස. මේ සංඛ්‍යාතය එකතු කර කර යන්නේ මම ඔබට පොඩ්ඩක් කරලා පෙන්නන්නම් කොහොමද මේක ආවේ කියලා. දැන් මෙතන සංඛ්‍යාතය 3යි. ඒ වෙනකොට 3යි. 3යි මේ 6යි 9යි. එකතු වෙනවා. ඒ 9යි මේ 8යි 17යි. එහෙමනම් පුතේ ඒ 17යි මේ 5යි කීයද? ඔන්න ඔහොම මම කියන්න කලින් හිතෙන් හදන්නකො මෙතෙන්ට යනකම්. හැදුවද? මම දාන්නද දැන් උත්තරේ? ඔව්. 22යි 25යි 2යි 27යි. එහෙනම් නිවාස 27ක තොරතුරු එහෙම නැත්නම් සේවකයෝ 27 දෙනෙකුගේ තොරතුරු මෙතන තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් වල කී දෙනා ගානේ ඉන්නවද කියලා. අපි යන් තව ඉස්සරහට එහෙනම් බලමු මොනවද අපෙන් අහන්නේ කියලා. පුතේ මම මේ තොරතුරු ටික දත්ත ආවලියක් ලෙස එහෙම නැත්නම් පෙළක් ලෙස ලියවා. මේ බලන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දෙකේව තුනක්නේ. මම ලිව්වා 2 2 2 දෙකේව තුනක්. තුනේව 6යි බලන්න. 3 3 3 3 3 3 තුනේව 6ක්. දැක්කද? ඔය විදිහට මේ තියෙන දත්ත 27ම මම මෙහෙමත් ලිව්වා. එහෙම ලිව්වේ ඇයි මං කියන්නම් තව චුට්ටකින්. බලමු අපෙන් අහන ප්‍රශ්න මධ්‍යස්ථය. දරුවනේ අගයන් තියෙන්නේ 27 නම් මධ්‍යස්ථය ගන්න කොහොමද? මධ්‍යස්ථය තියෙන තැන 27ට එකක් එකතු කරලා ඔබ දන්නවා. 27ට එකක් එකතු කරලා ඒකෙන් දෙකෙන් එක වෙනි ස්ථානේ. ඒ කියන්නේ 28න් දෙකෙන් එක නේද? ඒ කියන්නේ 14 වෙනි ස්ථානේ. ඔව්. 14 වෙනි ස්ථානය ගන්න මං ක්‍රම දෙකක් කියන්නම් වගුවෙන් ගන්නත් මෙතනින් ගන්නත්. දැන් මේකෙදි නම් ඔබට කිසිම ගැටලුවක් නැහැ. අපි ගැනගෙන ආවොත් 14 වෙනි ස්ථානේ අපිට හම්බ වේතන තියෙන්නේ 4. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ වගුවෙන් මේක හොයාගත්තේ කොහොමද? පුතේ වගුවෙන් හොයාගත්තේ මෙහෙමයි. මෙතෙන්ට එනකොට අගයන් 3යි, දෙකේව 3යි. මං හොයන්නේ 14 වෙනි අගයනේ. තාම ඒක නෑ. මෙතෙන්ට එනකොට අගයන් 9යි. මට ඕනේ 14 වෙනි අගයනේ. තාමත් නෑ. මෙතෙන්ට එනකොට අගයන් 17ක් පහු වෙලා. ඇයි? මෙන්න මෙතෙන්ට යනකන්නේ. අගයන් 17ක් පහු වෙලා. එහෙමනම් 14 වෙනි අගය මෙන්න මේක. මෙන්න මේ හරියේදී පහු වෙනවා නේද? ඒක 4 එකක්. එහෙනම් ඔබට පැහැදිලිද? මේක දත්ත ආවලියක් ලෙස සකස් කරගෙන ගන්නටත් පුළුවනි. වගුවේ තියෙද්දි ගන්නටත් පුළුවනි. අපි යන් ඉදිරියට. ওই විදිහටම මම ඔයත් එක්ක කතා කරන්න යනවා පළවෙනි චතුර්ථකේ. මොකද මම දැන් දිගට ඉන්නේ නැහැ 27ට එකක් එකතු කරලා 4න් එක බලමු. ඔව් 4න් එක 4න් බෙදෙයි නේද 28. ඔව්. ඒකින්ද ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. 7 වෙනි ස්ථානේ මේක දිගේ ආවොත් 7 වෙනි ස්ථානේ. එහෙම නැත්නම් පුතේ අර වගුවට ගියොත් අගයන් 3යි තාම නැහැ. අගයන් 9ක් ගිහිල්ලා එහෙනම් 7 වෙනි අගය ඔන්න ඔතන තියෙනවා. ඒක 3 එකක්. එහෙනම් ඒක 3. අපි යමු තව ඉදිරියට. 3 වෙනි චතුර්ථකය පුළුවන් නේද අර විදිහටම? ඔව්. මම දිගට වෙලාව ගන්නෙ නැහැ මොකද එකම දේ මේ කතා කරන හින්දා 28න් 4න් 3ක් අර කලින් සේම කැපේවි. 4 3 21 21 වෙනි ස්ථානයේ පිහිටන්නේ. මෙතන දැන් ඔබට පේනවාද මෙතන වගුව දිගේ ආවොත් අගයන් 22ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් 21 වෙනි එක මෙන්න මෙතන පහු වෙලා තියෙනවා. ඒ තමයි 5. පැහැදිලිද ඔබට? අපි යමු මෙන්න 5 කියන උත්තරේ. අන්තස් චතුර්ථක පරාසය මතකයි නේද? 3 වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරන්නට ඕනේ. අපේ පිළිතුර 2යි. පෙළ පොතේ ගණනකටයි මගේ සූදානම.
පෙළ පොතේ 15 අභ්‍යාසය 116 වෙනි පිටුවේ මෙහෙම ගණනක් තියෙනවා. මම ගණන චුට්ටක් කියවනවා මොකද පුංචි අකුරු හින්දා ඔබ ළඟ පෙළ පොත තියෙනවා නම් බලන්න, නැත්නම් මම මේක වේගෙන් කියවන්නම් ඔබට. 2015 වර්ෂයේ දිනක් තුල නගරයක වෙළඳසැල් 32ක් විසින් භාවිතා කෙරුණු විදුලි ඒකක ගණන පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. එතකොට දෙකේ ඒවා 5යි, තුනේ ඒවා 2යි, හතරේ ඒවා 6යි ආදි වශයෙන් අර කලින් වගේම වගුවක්. මම ඔබට කියලා දුන්නා වගුවක තියෙනකොට ක්‍රම දෙකක් තියෙනවා කියලා. හැබැයි පුතේ මේ ගානේ කියනවා අපිට දත්ත ආවලියක් ලෙස සකස් කරගන්න කියලා. ඒ නිසා අපිට මේක පෙළකට ලියලාම හදමු. මොකද අපිට එහෙමයි හදන්න කියන්නේ. මම ලියන්නම් පෙළකට. ඔක්කොටම කලින්. දත්ත ටික පෙළකට ලියනවා. දැන් ඔබ කල්පනා කරන්න මේකේ දත්ත කීයක් තිබුණාද කියලා. දැන් අපිට ගණින්න වෙනවා නේද? ඔව්. ඔබ දැනගෙන ඇති. එතකොට මධ්‍යස්ථය පිහිටන්නේ කොහෙද? අපෙන් අහන්නේ මධ්‍යස්ථය. පුතේ මධ්‍යස්ථය පිහිටනවා මේ කියන හැටියට දත්ත ගණනට එකක් එකතු කරලා ඒකෙන් දෙකෙන් එක 32යි 1යි 33යි 33න් දෙකෙන් එක. වැඩේ ටිකක් අමාරුයි. 33න් භාගයක් කීයද? 32න් භාගයක් නම් 16යි නේ. එහෙමනම් 16 මාරවෙනි ස්ථානේ. එහෙම නැත්නම් 16යි 17යි අතර 16 වෙනි දත්තයත් 17 වෙනි දත්තයත් අතර මැද. මෙන්න මෙතන තමයි පුතේ මධ්‍යස්ථය පිහිටන්නේ. චුට්ටක් අමාරු ගානක් වගේ නේද? එතකොට මේ දෙක මැදට යන්න සිද්ධ වෙනවා. 16 වෙනි අගය තමයි 5. අපිට එතනින් පටන් ගන්න පුළුවන්. 16 වෙනි අගය 5. 16 වෙනි අගය 5. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ ඔබට මතකද? 16 වෙනි අගය 17 වෙනි අගයත් අතර පරතරයෙන් භාගයක් ගන්න ඕනේ. මෙන්න පරතරය. 5යි 5යි අතර පරතරය බිඳුවයි. පරතරය බිඳුව වෙච්ච හින්දා ගාන ලේසි වුණා. එහෙනම් ඒකෙන් භාගයකුත් බිඳුවයි. එහෙනම් පුතේ මධ්‍යස්ථය වෙන්නේ 5යි. පැහැදිලි නේද? ඔව්. මධ්‍යස්ථයේ පිහිටියේ ටිකක් අමුතු තැනක දත්ත දෙකක් මැද. හැබැයි ඒ දත්ත දෙක සමාන වෙච්ච හින්දා අපිට ගාන ලේසි වුණා. අපි යමු ඊළඟ කොටසට. මොනවද බලමු අහන්නේ. පළවෙනි චතුර්ථකය ඔබ දන්නවා. 4න් 1 වෙනි ස්ථානය. කරමු. ඔව්. මෙන්න පුතේ මෙන්න මෙතන පිහිටන්නේ. කොහොමද අපි හොයන්නේ? අපි යමුද බලන්න ඉස්සරහට. අර වගේම එකක් එකතු කරලා ඔබට මතකයි 32යි තිබුණේ. එකක් එකතු කරලා 4න් 1 කැපේවි 8යි 4න් 1 වෙනි ස්ථානය. කොහොමද පුතේ මේක කැපුවේ? ඒක කියන්නම්කො ඉස්සෙල්ලාම. ඔබට මං ඉස්සෙල්ලා කිව්වා 32න් භාගේ 16යි. ඒකෙන් 33න් භාගේ 16 අමාරයි. දැන් 16 අමාරිනුත් භාගයක්. 16 අමාරෙන් භාගයක් 16න් භාගයක් 8යි. භාගෙන් භාගයක් 4න් 1යි. එතකොට 8යි 4න් 1 කියන ස්ථානයේ තමයි මේක පිහිටන්නේ. එතකොට පුතේ මෙන්න මෙතන පුංචි ප්‍රශ්නයක්. කලින් එකට වඩා. මේ තියෙන්නේ 8 වෙනි අගය. මේ තියෙන්නේ 9 වෙනි අගය. මේ දෙක අතර මැද තමයි පිහිටන්නේ. හැබැයි පුතේ හරි මැද නෙමෙයි. ඇයි? හරි මැද නෙමෙයි වෙන්නේ. මේ ස්ථානය 8යි 4න් 1 වෙනි ස්ථානය. ඒ කියන්නේ 8 වෙනි අගයත් 9 වෙනි අගයත් හරි මැද්දේ නෙමෙයි. පොඩ්ඩක් මෙහෙට වෙන්න තියෙන්නේ. ඒ නිසා පුතේ මේ වගේ වෙලාවක මේකේ නම් මේ අගයන් දෙක සමාන වෙච්ච හින්දා ලොකු ගැටලුවක් එන්නේ නැහැ. ඔබට මං කිව්වා මතකද මේ දෙකේ මැද නිකන් හිතෙන් ගන්නත් පුළුවන් වගේ අපිට සමහර වෙලාවට කියලා. හැබැයි පුතේ මේ වගේ ගානකදී හොඳ වෙලාවට අපිට මේ දෙක සමාන වුණා. එහෙම වුණා නම් පුතේ එහෙම හිතෙන් කියන්න බෑ. මේ බලන්න මම ගන්නවා 4 කියන අගේ මේ 4 කිව්වේ 8 වෙනි අගේ මෙයා. ඒකට මම ගන්නවා මෙන්න මේ දෙක අතර පරතරයෙන් 4න් එකක්. හැබැයි හොඳ වෙලාවට පරතරය බිඳුවයි. එතකොට බිඳුවෙන් 4න් එක කියන්නේ බිඳුවයි. හොඳ වෙලාවට බිඳුව වෙච්ච හින්දා අපි අමාරුවේ නොඇටි බේරුණා. එහෙම නැත්තම් පුතේ මේකේ මේ පරතරයට යම්කිසි ගාණක් ආවොත් ඒකෙන් 4න් එකක් අරගෙන එතකොට භාග ගාණක් හෝ දශම ගාණක් ඒවි. ඒක මේ 4ට එකතු කරන්න වෙනවා. එහෙනම් පුතේ
තුන්වෙනි චතුර්ථකේ මම වේගෙන් කතා කරගෙන යන්නම්. මං හිතන්නේ දැන් නම් ඔබට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති. කලින් සේමයි. අතන කැපෙන හැටි ඔබට මතක ඇති. 8යි 4න් 1. ඒක 3ෙන් ගුණ කරොත් 3 වරක් 8 24යි. 4න් 1 ඒවා 3ක් 4න් 3යි. එහෙනම් 24යි 4න් 3 කියන ස්ථානය. කොහෙද මේක පිහිටන්නේ? 24 වෙනි අගයත් 25 වෙනි අගයත් මේ තියෙන 24 වෙනි අගය මේ තියෙන 25 වෙනි අගය. ওই දෙක මැද නෙමෙයි 4න් 3 චුට්ටක් මෙහෙට වෙන්න. හැබැයි පුතේ ඒකෙත් අපි ලොකු අමාරුවක වැටෙන්නේ නැහැ. මොකද මේ අගයන් දෙක සමාන වෙලා මේ බලන්න. අඩු කරාම බිඳුවයි. ඒකෙන් 4න් 3ත් බිඳුවයි. එහෙනම් තුන්වෙනි චතුර්ථකේ 6යි. පැහැදිලි නේද? මෙතනින් ඉදිරියට අන්තଃචතුර්ථක පරාසය ඔබ දන්නවා ඒකේ මං කියන්න දෙයක්වත් නැහැ අඩු කරාම එනවා. තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය. අලුත් දැනුමකට යනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මේ කියන්නේ මොකක්ද පුතේ? චතුර්ථක හොයන්න දත්ත සමූහණය කරලා තිබුණේ නැත්නම් ඒ කියන්නේ මෙන්න මේ ප්‍රාන්තර විදිහට වෙන් කරලා තිබුණේ නැත්නම් අපි මෙච්චර වෙලා කරපු ක්‍රමය හරි. ඒකෙන් කරන්න පුළුවන්. හැබැයි මේ දත්ත ප්‍රාන්තර වලට වෙන් කරලා තිබුණොත් ඒ ක්‍රමය භාවිතා කරන්නට බෑ. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රමය තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් චතුර්ථක සෙවීම. මම දැන් ඔබට කියලා දෙන්නම්. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් කොහොමද චතුර්ථක හොයන්නේ? මම උදාහරණයක් ගත්තා. පැල තවානක තිබූ පැල සමූහයක උස පිළිබඳ තොරතුරු මැනලා වගුගත කරලා තියෙනවා. ඔබට මං මුල් පාඩම් වලදී කියා දුන්න ආකාරයට මේ තියෙන්නේ 5 සිට 10 දක්වා උස සෙන්ටිමීටර එහෙම පැල 8ක්. මෙන්න මේ පරතරයේ පැල 12ක් ආදි වශයෙන් මේ පරතරවලට මේ පැලවල උස වෙන් කරලා තියෙනවා. දැන් මේකේ අපිට මතුවෙන ගැටලුව තමයි පුතේ මේ වගුවෙන් ගන්න ගියොත් පළවෙනි චතුර්ථකයේ අපිට කියත හැකි මෙන්න මේ හරිය තියෙනවා කියලා. නමුත් ඒකේ හරිම අගයක් කියන්නේ කොහොමද? මොකද පන්ති ප්‍රාන්තර විදිහට තියෙන්නේ. මධ්‍යස්ථය මෙන්න මේ හරිය තියෙවි. හැබැයි ප්‍රාන්තරයක් ඇතුළේනේ තියෙන්නේ. හරිම අගය කියන්නේ කොහොමද? ඔන්න ඒ නිසා මේ වගේ ප්‍රාන්තර ලෙස අගයන් තියෙනකොට එහෙම නැත්නම් දත්තයන් තියෙනකොට අපිට කියනවා තොරතුරු ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. මම සමුච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරනවා. මම ඊට කලින් කරා ඔබට නැවත මතක් කරන්නම්. අලුත්ම වගුවක් හදන්න යන්නේ ඔබට මම ටිකක් ඉතුරු කරා. ඔබට මම විස්තර කරොත් 8යි 8යි 12යි 20යි 20යි 17යි 37යි ඔබට මං ටිකක් ඉතුරු කරලා තියෙනවා. එහෙනම් මං හදන්න කලින් මේ ටික පුරවන්න. හොඳයි. අපිට එනවා 52 61 68. එතකොට මෙතන තියෙනවා දත්ත 68ක්. එහෙනම් දත්ත 68ක තොරතුරුත් අරගෙන අපි මම වගුව කොටස් දෙකකට වෙන් කරා පුතේ මේ ඉඩ නැති හින්දා සහ මේකට ඕන වෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය නිසා අර සංඛ්‍යාතය කියන තීරය මම මෙතෙන්ට ගත්තේ නැහැ. ඔබ දැක්කනේ මේ නමත් එක්කම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න යන්නේ. අපිට ඕනේ කරන්නේ සමුච්චිත සංඛ්‍යාතය. අපි ගන්න යන්නේ පුතේ මෙන්න මේ පළවෙනි උස කියන තොරතුරයි එහෙම නැත්නම් ඒ රාශියයි සමුච්චිත සංඛ්‍යාතයයි තමයි මේකට ගන්න යන්නේ. ඔබට මතකද මම එදත් කතා කරා මුලින් ලැබෙන අගය මුලින් ලැබෙන දත්තය මේ අතට යන්න ඕනේ තිරස් අතට. දෙවනුව ලැබෙන ඒ කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය සිරස් අතට. ඒක මතකයිනේ අපි කතා කරා. මම අක්ෂ දෙක ඇඳ ගන්න. මම හිතන්නේ ඒව ගැන දැන් මම දිගට ලොකුවට ඔබට විස්තර කරන්නට ඕනේ නැහැ. අපි මේ ගැන මීට කලින් පාඩම් දෙකකදී කතා කළ නිසා. සමුච්චිත සංඛ්‍යාතය අපි ගන්නවා සිරස් අක්ෂයට. උස ගන්නවා තිරස් අක්ෂයට. අපි මේ ක්‍රමාංකණය කරමු. සමුච්චිත සංඛ්‍යාතය ගත්තොත් 68 දක්වා යනවා. එහෙමනම් එතන ඊට ආසන්න ගණනකට අපිට යන්න වෙනවා. උස කියන ප්‍රාන්තර ගත්තොත් 5 10 10 15 ඔබට පේනවා මෙතන 35 දක්වා යනවා. මම ඒ ටික ක්‍රමාංකණය කරා ඔබට පේනවා මම 40 දක්වා ගිහිල්ලා තියෙනවා.
අතන 70 දක්වා ගිහිල්ලා තියෙනවා. අපිට 68ක් තමයි අපේ උපරිමාගය. අපි ලකුණු කරන්න ලෑස්ති වෙමු. මේකේ ලක්ෂ්‍ය. මේක ප්‍රස්ථාරයක්. පුතේ පුංචි ගැටලුවක් මතුවේවි ඔබට. දැන් ඔබට මතකයි දැන් y අක්ෂය පැත්තෙන් එහෙනම් සිරස් පැත්තෙන් මේ පැත්තෙන් ගන්න වෙන්නේ 8. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක බොහොම පැහැදිලිනේ. හැබැයි මෙතන අගයන් දෙකක් තියෙනවා. අපි මොකක්ද ගන්නෙ? දරුවනේ මෙතෙන්දි අපි ගන්නේ හැමතිස්සෙම ඉහළ පැත්ත. ඒ කියන්නේ 10. කියන්නේ 5ත් එක්ක නෙමෙයි යට ගන්නෙ 10ත් එක්කයි යට ගන්නෙ. මොකද මේ දත්තයන් 8 සම්පූර්ණ වෙන්නේ මේ ප්‍රාන්තරය සම්පූර්ණ වෙනකොට. එහෙමනම් අපි මේකේ ලකුණු කරන්න යනවා 10 8 කියන තැන. මේ පැත්තෙන් 10 මේ පැත්තෙන් 8 මොකක් වෙයිද? පුතේ මේ බලන්න 10 8 කියන ලක්ෂ්‍යය මෙන්න. ඊළඟට ඔබට බලන්න පුතේ ඊළඟට අපිට මොකක්ද ඕනේ කියලා 15ත් එක්ක 20. බලන්න තැන කොතනද කියලා. 15ත් එක්ක 20. 20ත් එක්ක 37. 20ත් එක්ක 37. ඊළඟට කියන්න 25ත් එක්ක 52. 30ත් එක්ක 61. ඊළඟට 35ත් එක්ක 68. ලක්ෂ ටික ලකුණු කරලා ඉවරයි වගේ. අන්තිමට මේක කෝදුව භාවිතා කරන්නේ නැතුව නිකන් අඳින වක්‍රයක්. පුංචිම පුංචි අඩුවක් තියෙනවා. මං අඩුව කියලා දෙන්නම්. පුංචිම පුංචි අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි දරුවනේ මෙන්න මේ 5 10 කියන ප්‍රාන්තරයේ දත්තයන් 8ක් තිබුණා. නමුත් 5ටත් කලින් මීට කලින් ප්‍රාන්තරයක් ආවොත් ඒක තමයි 5 10 කියන ප්‍රාන්තරයට කලින් තියෙන්න ඕනේ 0.5 කියලා ප්‍රාන්තරයක්. මේ 0.5 කියන ප්‍රාන්තරයක් තිබුණා නම් මෙතන පේන්නේ නැහැ. නමුත් ඒ ප්‍රාන්තරයේ සංඛ්‍යාතය නැහැ නේද? ඒ කියන්නේ මුකුත්ම නැහැ නේද? සංඛ්‍යාත බිඳුවයි නේද? එහෙනම් පුතේ මීට කලින් ප්‍රාන්තරයේදී මෙන්න මෙතනදී සංඛ්‍යාත බිඳුව වෙන්න ඕනේ. ඔබට මතකද ජාල රේඛය අඳිනකොට අපි ප්‍රාන්තරය මැදගත්තා. හැබැයි පුතේ මේක එහෙම හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැහැ කියන්නේ? මෙන්න මේ ප්‍රාන්තරේ අපි මතකද පුතේ හැමතිස්සෙම අපි ගත්තේ ඉහළ කොන. එහෙනම් මේ 0.5 කියන ප්‍රාන්තරයේ ඉහළ කොන මොකක්ද? ඉහළ 5 නේද? 0.5. එහෙනම් 5ත් එක්ක නේද සමුචිත සංඛ්‍යාතයේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් 5ත් එක්ක සමුචිත සංඛ්‍යාතයේ බිඳුවයි. එහෙමනම් ඔන්න ආරම්භක ලක්ෂ්‍ය. මම මේක නැවත අඳින්නම්. සමුචිත සංඛ්‍යාත වක්‍රය. එහෙනම් ඔබට පැහැදිලිද? ලක්ෂ්‍ය ටික ලකුණු කරා වක්‍රය ඇඳ මෙන්න මීට කලින් ප්‍රාන්තරයේදී සංඛ්‍යාතයේ බිඳුව බව. හැමතිස්සෙම ඒ කලින් ප්‍රාන්තරයේ ඉහළ කොනේදී සමුචිත සංඛ්‍යාතයේ බිඳුවයි. සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා ඉවරයි. අපි දැන් චතුර්ථක හොයමු. අපි දැන් බලමු පුතේ මධ්‍යස්ථය හොයන්න. අපි කලින් සේම ඔන්න මම ඔයත් එක්ක කතා කරනවා. මධ්‍යස්ථය කොහෙද පිහිටන්නේ? දෙකෙන් එකවරක් n වෙනි ස්ථානයේ. මෙන්න පුංචි වෙනසක්. පුතේ මේ ඔබට මතකද මීට කලින් අපි හදනකොට දත්ත ප්‍රාන්තර විදිහට නෙමෙයි තිබුණේ. දත්ත පෙළක් විදිහට ලියලා. අන්න එහෙම වෙලාවට දත්ත ගණනට අපි එකක් එකතු කරනවා. ඔබට මතකද n ධන 1 කියලා අපි ආවේ. හැබැයි පුතේ පන්ති ප්‍රාන්තර විදිහට තියෙනකොට මතක තියාගන්න සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින වෙලාවට එකක් එකතු කරන්නේ නැහැ. ඒ නිසා 68 දෙකෙන් එක වෙනි අගය. ඒ කියන්නේ 34 වෙනි ස්ථානය. අපි දැන් 34 වෙනි ස්ථානයේ හොයාගන්න ඕනේ සමුචිත සංඛ්‍යාතයෙන්. මම ඔබට පෙන්නන්නම්. 10 20 30 34 කුඩා කොටු 4ක් යන්න ඕනේ නේද? ඔව්. මෙන්න මෙතනනේ 35. කුඩා කොටු 4ක් ගියොත් මෙන්න මේ හරිය. එහෙමනම් දරුවනේ මම 34 වෙනි ස්ථානයෙන් මේ පැත්තට වක්‍රය දක්වා එනවා. වක්‍රය හමු වෙනවා මෙතනදී. එතනින් යනවා මං උස කියන අක්ෂයට. මගේ පිළිතුර ඔබට පේනවද?
20ට වැඩිය එක කොටුවක් එක කුඩා කොටුවක් එහා පැත්තේ තියෙන්නේ. එහෙමනම් අපේ මධ්‍යස්ථය වෙන්නේ 19. තෝරගත්ත විදිහ පැහැදිලි නේද? යමුද පළවෙනි චතුර්ථකයට. කලින් සේම 4න් 1 වෙනි ස්ථානය. ඔබට මතක ඇති අපි දත්තයන් ගණනට එකක් එකතු කරන්නේ නැහැ. 4න් කැපේවි 17 වෙනි ස්ථානය. මම දැන් ඔබට 17 වෙනි ස්ථානය හොයාගන්න කියන්න. ඔබට පේනවා නේද 10 වෙනි ස්ථානය 20 වෙනි ස්ථානය මෙතන 15 තව චුට්ටක් උඩනේ. එතකොට මම ඔන්න 17 වෙනි ස්ථානයේ ඉඳන් එනවා ප්‍රස්ථාරයට. එතන ඉඳන් යනවා උස කියන අක්ෂයට. මට හම්බ වෙනවා ඔබ දැක්කද 10ත් 20ත් අතර 15 15ට එක කුඩා කොටුවක් එහා පැත්ත. මේක 14 විය යුතුයි. එහෙමනම් අපේ පළවෙනි චතුර්ථකය 14. පැහැදිලි නේද? අපි යමු තව ඉදිරියට. තුන්වෙනි චතුර්ථකය කලින් වගේම එකක් එකතු කරන්න එපා. 68 වෙනි ස්ථානයෙන් 4න් 3. තොරතුරු තියෙන්නේ දත්ත තියෙන්නේ 68යි. 4න් කැපේවි 51 වෙනි ස්ථානයේ පිහිටනවා. 51 වෙනි ස්ථානය. මේ තියෙන පුතේ 50. තව එක කුඩා කොටුවක් උඩනේ. අපි එතනින් පටන් අරගෙන වක්‍රයට ඇවිල්ලා පහළට එමු. කොතනද මේ තියෙන්නේ? 25ට පොඩ්ඩක් අඩු වෙන්නේ නේද? ඔව්. අපිට එනවා පුතේ අපේ තෙවෙනි චතුර්ථකය 24යි. ඔබට මම හිතනවා මේ වෙනකොට පුංචි ගැටලුවක් මතුවෙලා ඇති. මම අදිනකොට මේ උත්තරේම ඉද කියලා. නේද? පුතේ මේ මයේදී පුංචි එහා මෙහාවල් වෙන්න පුළුවන්. ඒවා අපි ලොකුවට සලකන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය දෙයක්. අපි යමු තව ඉදිරියට. අන්තස්චතුර්ථක පරාසය තුන්වෙනි චතුර්ථකයෙන් අර හොයාගත්ත තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කර 10යි. පෙළ පොතේ ගානකට යමු. බොහොම වේගෙන් හදාගෙන යමු පුතේ. 120 පිටුවේ මම ගාන පොඩ්ඩක් විස්තර කරන්න වේවි. මාසික පරීක්ෂණයකදී 11 ශ්‍රේණියේ ළමුන් විද්‍යා විෂයට ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ. ප්‍රාන්තර වලට වෙන් කරලා තියෙනවා. ලොකුවට පැහැදිලි කරන්න ඕනේ අපට පැහැදිලි ඇති. වගුවේ දත්ත ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාත වගුවක් ගොඩනගන්න. මම ගොඩනගන්නම්. සමුච්චිත සංඛ්‍යාත වගුවක් මම ගොඩනැගුවා. මං ඔබටත් හිස්තැන් කීපයක් තිබ්බා. ඔබ දැක්කද දරුවනේ මම කලින් ගානේදී සමුච්චිත සංඛ්‍යාත වගුව ඇන්දේ මේ අතට. මේ පාර මේ අතට. එතකොට මේක මේ දෙවිදියටම කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. දෙකම හරි. ඔබට කියන්න පුළුවන්ද මේ ඉතිරි උත්තර ටික? 6යි 6යි 8යි 14යි 14යි 12යි මෙතනට. හැදුවද? හොඳයි. එහෙමනම් මෙතනින් එහාට අපිට එන උත්තර මෙන්න. අපි ගාන ඊළඟ කොටස බලමු. අපිට කියනවා මේක ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් දැන් අඳින්න තියෙනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා චතුර්ථක හොයලා අන්තස් චතුර්ථක පරාසය වැඩ ගොඩක් තිබුණා නේ. අපි මතකද ඔබට 15ත් එක්ක 6 30ත් එක්ක 14 මතකනේ පන්ති ප්‍රාන්තරයේ එහා පැත්තේ කොන ගන්නා බව. දකුණු පැත්තේ වැඩි පැත්තේ. 15ත් එක්ක 6 මම ලකුණු කරනවා පුතේ ඔබ හරියද බලන්න. 30ත් එක්ක 14 45ත් එක්ක 26 60ත් එක්ක 46 75ත් එක්ක 56 90ත් එක්ක 60 ඒ ටික නම් ඉවරයි. ඔබට මතකද අර ආරම්භක ලක්ෂ්‍ය? කොතනද ඒක එන්න ඕනේ? මෙන්න මේකටත් එහා පැත්තේ නේද? මොකක්ද මේ ප්‍රාන්තරය? ප්‍රාන්තරයක් විදිහට ගත්තොත් පුතේ මේක 15න් 15 යන ප්‍රාන්තර තියෙන. එහෙනම් ඍණ 15 බිඳුව කියන ප්‍රාන්තරය නේද? ඒකේ බිඳුව කියන ඉහළ කොනේදී තමයි සංඛ්‍යාතයේ බිඳුව එන්නේ. එහෙනම් මේක එන්නේ බිඳුව කියන ලක්ෂ්‍යය. මම මේකත් ලකුණු කරන්නම් බිඳුව ලක්ෂ්‍යය. අපිට වක්‍රය අඳින්න පුළුවන්. දැක්කද?
වෙන්න අපේ වක්‍රය. තව ඉස්සරහට යමු එහෙනම් අපි පළවෙනි චතුර්ථකය කොහෙද පිහිටනවා ඇත්තේ? ඔබට මතකයි නේද එකක් එකතු කරන්න එපා කිව්වව? ඔව්. තිබුණේ දත්තයන් 60යි. 15 වෙනි ස්ථානය. අතන 15 පටන් ගමු. මෙතනින් පල්ලෙහාට යමු. දින ගණන කියන අක්ෂයට කීයද පිළිතුර? 30ට වඩා කොටු දෙකක් මෙහා පැත්තට වෙන්න. එහෙනම් පළවෙනි චතුර්ථකය 32 30ට වඩා කොටු දෙකක් මෙහා පැත්තට වෙන්න. පළවෙනි චතුර්ථකය 32. අපි යමු දෙවෙනි චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථය. ඔබට මතක ඇති මේක මධ්‍යස්ථය දෙවෙනි චතුර්ථකය මේ නම් සියල්ල භාවිතා කරන්න පුළුවන් බව. දෙකෙන් එක වෙනි ස්ථානය 60න් කැපුණා. 30 වෙනි ස්ථානය අපි සමුච්චිත සංඛ්‍යාතයෙන් 30 හොයාගමු. බොහොම ආසන්නයෙන් හොයාගන්න, ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. 15ට එමු. මට ලැබෙනවා පිළිතුරක් 50ට චුට්ටක් එහා පැත්තේ නේද? 50ට කුඩා කොටු දෙකක් එහා පැත්තේ. එහෙනම් මධ්‍යස්ථය එහෙම නැත්නම් දෙවෙනි චතුර්ථකය 48යි. අපි යමු තුන්වෙනි චතුර්ථකයට. 4න් තුන්වෙනි ස්ථානය. 4න් කැපේවි 60 15යි 15 අරත් 3 45යි. 45 වෙනි ස්ථානය මම හිතන්නේ ඔබට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. 45 වෙනි ස්ථානයේ ඉඳන් මම වක්‍රයට ආවා. මම පල්ලෙහාට යනවා දින ගණනට. මට එනවා පිළිතුරක් 60ට පොඩ්ඩක් එහා පැත්තේ නේද? එහෙනම් මට එනවා උත්තරයක් 60ට එක කුඩා කොටුවක් එහා පැත්තේ හින්දා 59. එහෙනම් තුන්වෙනි චතුර්ථකය 59. අපෙන් අහනවා අන්තස් චතුර්ථක පරාසය තුන්වෙනි චතුර්ථකයෙන් අඩු කරමු පළවෙනි චතුර්ථකය. තුන්වෙනි චතුර්ථකය අඩු කිරීම පළවෙනි චතුර්ථකය අපේ පිළිතුර 27යි. දරුවනේ අපි කතා කරමු සාමාන්‍ය පෙළ විභාගයට ලබා දීපු ලකුණු 10ක ගානක්. මේක 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පස්වෙනි ගණන කතා කරගෙන යන්න මම ඔයත් එක්ක මම ගාන කුඩා අකුරු හින්දා මම ගාන කියවන්නම්. පහත දී ඇත්තේ සන්තතික දත්ත 48ක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකි. මෙහි 10 20 පන්ති ප්‍රාන්තරයට 10ට සමාන හෝ ඊට වැඩි නමුත් 20ට අඩු දත්ත සියල්ල අයත් වේ. මම හිතන්නේ මේක මම විස්තර කරන්න ඕනේ නැහැ. කලින් අවස්ථා දෙකේදී මම විස්තර කර හින්දා මම ඒක මේ වෙලාව විස්තර කරන්නේ නැහැ. අනිකුත් පන්ති ප්‍රාන්තරද ඒ අනුවම වේ. වගුවේ හිස් තැන් ටික පුරවන්න එතන තමයි පළවෙනිම ගැටලුව අපිට දීලා තියෙන පළවෙනි කොටස. අපි බලමු. පුතේ සමුච්චිත සංඛ්‍යාතය මෙන්න සංඛ්‍යාතය. මම මුකුත් කියන්නේ නැහැ. පුංචි වෙලාවක් ඔබට දෙනවා. ඔබ මේක පුරවන්න මම උත්තර ටික කියනවා. හරිද? මම යන්නම් එතනින් එහාට. මෙන්න පුතේ පිළිතුරු. මෙතෙන්ට 41, මෙතෙන්ට 46, මෙතනට 2 පිළිතුරු 3ක් තියෙනවා. පිළිතුරු 3ට ඔබට ලැබෙනවා ලකුණු 3ක්. පිළිතුරු 3ට ඔබට ලබා දීලා තියෙනවා ලකුණු 3ක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හින්දා ඒකෙම ලියන්න තිබ්බ ගැටලුවක් මේක. ගානේ දෙවෙනි කොටසේ දී ඇති ඛණ්ඩාංක තලය මත පුතේ මේ වගේ වෙලාවට ඔබට ඛණ්ඩාංක තලයක් ලැබෙනවා. දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ අපිට අඳින්න කියනවා. සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය ලබා ගන්න. මධ්‍යස්ථය විතරයි එතන ඉල්ලන්නේ. ඉහත දෙක කොටසේදී ලබාගත් මධ්‍යස්ථය කියන්නේ මේකේ පිළිතුර. එය අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයෙන් කොපමණ අපගමනීය වේද? මම ඒක ඒ වෙලාවට කතා කරන්නම්. අපි යමු ඉස්සරහට. අපි
මෙන්න දරුවනේ අපේ සමුච්චිත සංඛ්‍යාතයේ වක්‍රය ඇඳහම අපිට ඒ සඳහා ලැබෙන පිළිතුර. අපි බලමුද මෙන්න පුතේ අර අපි පුරෝපු වගුව තව ඉදිරියට යමු. එහෙමනම් ලකුණු දීපු හැටි බලමු. අක්ෂ ලකුණු කිරීමට කියන්නේ තිරස් අක්ෂය සහ සිරස් අක්ෂයට එක ලකුණක් ලබා දීලා තියෙනවා. 10 බිඳුවට යා කිරීම ඔබට මතකද පුතා මේ ආරම්භක ලක්ෂ්‍ය? අපි කතා කරා මේක වැදගත් කියලා. ඒකට එක ලකුණක් තියෙනවා. ඒ ලක්ෂයට 10 බිඳුව හැර ලක්ෂ 4ක්වත්. ඒ කියන්නේ 10 බිඳුව ලක්ෂය ඇරුණාම තව ලක්ෂ කීපයක් තියෙනවානේ. මේවායින් 4ක්වත් අඩුම ගානේ 4ක් නිවැරදිව ලකුණු කරලා නම් ඔබට තව ලකුණක් දෙන්නලු. වක්‍රය ඇඳට තව ලකුණක් දෙන්නලු. මධ්‍යස්ථය හොයාගත්තට ඔබට මතකද මම කතා කරා මීට කලින් මේ මධ්‍යස්ථයට එන පිළිතුර චූටි එහා මෙහාවන් වෙන්න පුළුවන් කියලා. ඔව්. ඒගොල්ලෝ කියනවා මධ්‍යස්ථයට 38 ආවත් 39 ආවත් එහෙම නැත්නම් මේ දරුවා කිව්වොත් 38 39 අතර කියලා කිව්වොත් මේ අතර පිළිතුරක් ලැබෙන බව කිව්වොත් එයාට තව ලකුණක් දෙන්නලු. දැන් ලකුණු කීයද? 1යි 2යි 3යි 4යි 5යි. අතන තිබුණ ලකුණු 3ක් මතකයි නේද? එහෙනම් මධ්‍යස්ථයට ලැබෙන උත්තරේ 38 හෝ 39. ඊළඟට අපෙන් අහනවා ඉහත දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථය කියන්නේ මේක. ප්‍රශ්නේ පොඩ්ඩක් අමුතු ඇති. එය අඩංගු පන්ති ප්‍රාන්තරේ. මේක අඩංගු පන්ති ප්‍රාන්තරේ පුතේ 38 39 කියන එක තියෙන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද? පොඩ්ඩක් ආපස්සට ගිහින් පෙන්නන්නද? ඒක තිබුණේ මෙන්න මේ ප්‍රාන්තරේ 30 40 කියන පන්ති ප්‍රාන්තරයනේ. ඒකේ මැද මොකක්ද? පන්ති ප්‍රාන්තරයේ මැද 35. එහෙනම් ආයෙ අතෙන්ට යන්න. පන්ති ප්‍රාන්තරයේ මැද 35. එහෙනම් මෙන්න මේක මේ මධ්‍යස්ථය අපි හොයාගත්ත එක මේක අඩංගු පන්ති ප්‍රාන්තරයේ මැද කියන්නේ 35න් කොච්චර අපගමනේ කියන්නේ පුතේ කොච්චර එහාට තල්ලු වෙනවද? කොච්චර ඈතද තියෙන්නේ? එතකොට 38 නම් ඔයාට ආපු උත්තරේ 35ක් අඩු කරාමනේ අපිට වෙනස හොයා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපගමනේ 3යි. ඔයාට ආපු උත්තරේ 39 නම් ඔයාට මතකනේ අර පන්ති ප්‍රාන්තරයේ මැදාගේ 35 කියලා අපි කතා කරා. ඒ අතර වෙනස 4යි. එතකොට මේ පිළිතුර පුතේ මේ අණුව මේ පිළිතුර වෙනස් වෙන්න පුළුවන්. මේ පිළිතුරට ඔබට එන්න පුළුවන් 3 හෝ 4 එක ලකුණයි. මෙතන නැවතත් ලකුණු 2යි. ඔබට මතකද ඉස්සෙල්ලාම ලකුණු 3යි. ඊළඟට ලකුණු 5යි. දැන් ආයෙත් ලකුණු 2යි. ලකුණු 10 සම්පූර්ණයි. එහෙමනම් දරුවනේ 15 වෙනි පාඩම දත්ත නිරූපණය සහ අර්ථකථනය. ඔබට මතකයි මේ ටික මම ආරම්භක දවසේ ඉඳන්ම කතා කරා. සියල්ල අපි අද අවසන් කරලා තියෙනවා. එහෙමනම් ආයෙත් දවසක අලුත් පාඩමකින් ආයෙත් අපි හමු වෙමු. එතකන් ඔබට ආයුබෝවන්.